देता धनु तपले मरणे याज्ञा करन आमीन स्वर्गीय वेदसिन अपने ज्ञाननी उपवास से कृष्ण नामेत प्रशंसा लेवा उपवास से राज्य प्रेमीवा उपवास से सेवत स्वर्गीय में देवदेव लेवा अपने हृदय दावों से अदालत दान लेकर अपन वैदिक करना के वैदि अप क्षमा कराना के अपने वैदिक क्षमा करने आप आस्थान शास्त्रीयत अप पीडनोदी आया अपने नक अंतरागत में आमीन उपवासेते अदमे दिन लबा दुनात दस नमस्कार स्तुतिवंत वेगा श्रीमद् ललिता शास्त्रमहात्मा सिरिपත් කිරීම සඳහා අපි විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරමු.
සැනසීමක් වේවා. ලෝක සාමයේ සංකේතයේ වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතිකමය වශයෙන් මම හිතන්නේ ජේසුස් තුමන් වහන්සේ සිහිපත් කිරීම සංකේතවත් වෙනවා. 2021 ගුරු සිසුවන අපගේ විශේෂිත වූ දිනයක් වන අද ජේසුස් වහන්සේ සිහිපත් කිරීමේ උදෙසා පවත්වනු ලබන කිතු ගතිකි ප්‍රසංගයේ මිලකාගේ වශයෙන් මම පිළිගැනීමේ කතා වාරයේ ඉදිරිපත් කරනවා. පළමුවෙන්ම මෙම තින් බිමේ මූලය වන ගරු විදුහල්පතිතුමිය ජේ.කේ.එල්.ඒ. ලක්මිනී මෑණියන් නැත්නම් මහත්මිය ඉතාමත්ම ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්න ලබනවා. ඒ වගේම ගුරු විදුහල්පතිතුමියට ඉතාමත් ලෙස සහාය දක්වන සියලු ඕනෑකම් ඉවරමින් මෙම විද්‍යාලයේ දෙවැනි මූලයේ ලෙස කටයුතු කරන ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමන් වන පී.වයි.ඩී.ඩී. කුමාර මහත්මයා ඉතාමත්ම ගෞරව ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙම විද්‍යාලයට ඉතාමත්ම මහෝපකාරී සේවයක් සිදු කරන නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගරු ඒ.එල්.එස්. සෙවන්ති මෙනවිය මහත්මිය ඉතාමත්ම ගෞරව ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ස්ථානයට පැමිණ සිටින කතිකාචාර්ය මණ්ඩලය ඉතාමත්ම ගෞරව ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙම විද්‍යාර්ථ භූමියේ සේවය කරන මෙම ස්ථානයේ පැමිණ සිටින ප්‍රධාන කළමනාකාරතුමිය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය අප සියලු දෙනා වෙනුවෙන් ගෞරව ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම මෙම ස්ථානයේ සිටින මාගේ සහෝදර පිරිස ඉතාමත්ම ගෞරව ආදරයෙන් පිළිගනු ලබන අතර පිළිගැනීම කතාවාරයේ මම බොහොම ස්තුතියි. මෙනෙහි කිරීමක් සිදු කිරීමට මාගේ ආදරණීය සොයුරිය ප්‍රණම්ම සොයුරියට මම මෙලෙස ආරාධනා කර සිටිනවා. අධිරාජ්‍යයේ සමයේ පැනවුණු නියෝගයක් මත ජන සංවරණයක් ගැනීම සඳහා ජෝසප් දාවිඩ්ගේ වංශයට අයත් බැවින් තම විවාහ බස්දී සිටි මරියාද සමග ගලීලයේ නාසරෙත් නුවරින් පිටත්ව බෙත්ලෙහෙමේ දාවිඩ්ගේ නුවරට ගියා. මරියතුමිය දුසේතුමන් රැගෙන යන මේ දුෂ්කර ගමනේ මරියතුමියගේ ප්‍රසව කාලය සම්පූර්ණ වී තානායම් වල ඉන්න නූබැරි එතුමිය තම දරුවා ගවලෙනක බිහි කළාය. තමාට වඩා උසස්
අද දක්වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත සිදු ස්ථානයේ ඉදිකර ඇති දේවස්ථානයේදී සිදුවේ. දේව දූතයෙකු විසින් ගවර්ධන අසල සිටි එළේරුන් හට ජේසුස් වහන්සේගේ උපත පවසා තිබේ. එතුමන් දුටු පළමු කණ්ඩායමද එළේරුන් වෙති. හිතුණු අපට ලොව සුවිශේෂී උපත වන්නේ ජේසුස් වහන්සේගේ උපතයි. උන්වහන්සේ මෙලොවට වැඩියේ අයහපතින් ලබ මුදවා දෙවියන් වහන්සේට අයිති දරුවන් බවට පත් කිරීමටයි. ජේසුස් වහන්සේ මෙලොවට එවුසේක. ජේසුස් වහන්සේගේ උපතට සම්බන්ධ පුද්ගලයන් හා සිදුවීම් පිළිබඳ අධ්‍යයනයෙන් හිතු උපතේ සුවිශේෂී භාවය අපට වටහා ගැනීමට හැකියි. ජේසුස් වහන්සේ උපත සඳහා මරියතුමියව තෝරාගත් බව එතුමියට දැනුම් දුන්නේ ගාබ්‍රියල් දේවදූතයායි. එතුමානු මිතුම් කරුවානු බවද දේවදූතයා විසින් ප්‍රකාශ කරන ලදී. දේවදූතයෙකු මෙම උපත දැනුම් දීම තුළින් උපතේ සුවිශේෂී බව ප්‍රකාශ වේ. ජෝසප් තුමා හෙවත් ජුසේතුමා මෙම සුවිශේෂී දරු උපත සඳහා දේව අනට කීකරු වෙමින් මරියතුමියව රැකබලාගත් බව පැහැදිලි වුණා. ජේසුස් වහන්සේගේ උපත දේව දූතයන් විසින් මුලින්ම දැනුම් දෙනු ලැබුණේ එළේරුන්ටය. එය විශේෂ වන්නේ ඒකල එම සමාජයේ පිළිගැනීමට ලක් නොකර දුක්පත් එළේරුන්ට දැනුම් දුන්නේ. පණිවිඩ ලද විගස ඔවුහු මේ ප්‍රතිචාර දක්වමින් බෙත්ලෙහෙමට පැමිණ පිළිඳු ජේසුස් මරියතුමි ජෝසප් තුමා වැහැදක නමස්කාර කළහ. ශාස්ත්‍රවන්තයන්ට මඟ පෙන්වූ විශේෂ තාරකාව ජේසුස් වහන්සේගේ උපතේ සුවිශේෂී බව ශාස්ත්‍රවන්තයන් විසින් වටහා ගනු ලැබුවේ අහසේ පෑයූ තාරකාව මගින්. මෙම තාරකාව ඔවුන්ට බෙත්ලෙහෙම කරා යාමට මඟ පෙන්වා තිබේ. ජේසුස් වහන්සේ නිසි ලෙස හඳුනා ගැනීමට දේව දූතයන් විසින් ලකුණක් දුන්සේක. දෙවි වලින් පොතා ගවයින් කන ඔරුවක බාවා ඇති පිළිදෙකු ලෙසය. මෙය ඉතා වැදගත් වන්නේ දේව දූතයා කී නිසාය. දේව පුත්‍රයා දිලිඳු දරුවෙකු ලෙස උපදීමෙන් බෙත්ලෙහෙම් නගරයේ නවාතැන් කොටක් නොතිබූ බව අපට පසක් වේ. ගව මඩුවක උපත ලබන්නට සිදු වූයේ එම නිසාය. දේව දූතයන්ගේ ගීතිකාව උතුම් අර්ථයක් ප්‍රකාශ කරයි. අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමයද නිහිපිට ප්‍රසාදය ලබ ජනයා හට සාමයද වේවා. උන්වහන්සේගේ උපත මුළු ලෝකයටම සාමය ගෙන දෙන උපතක් ලෙස හැඳින්විය හැකිය. එතුමා සාමයේ කුමාරයා ලෙස හඳුන්වනු ලබයි. සාමය නොමැති හදවත්වලට සාමයක්, පීඩාවට ලක් වූ ජනතාවට සැනසීමක් අත්කර දෙන සඳහාය. බලාපොරොත්තුවක් ජේසුස් වහන්සේ ගෙන ආසේක. එදා එතුමන් උපත ලැබූ ජන සමාජයට සාමය ලැබුණේ එම නිසාය. අද සමාජයටද ජේසුස් වහන්සේගේ උපත තුළින් සාමයේ පණිවිඩය ගෙන එනු ලබයි. ඔබ සැමට සුවය හා සතුට පිරි සුබ නත්තරක් සහ සුබ අලුත් අවුරුද්දක් වේවා. ස්තුතියි.
තිබුණා. ගුරු විද්‍යාලයේ විද්‍යාර්ථීන් ඇතුළු විද්‍යාර්ථීතුමාගෙන්ද මම කටහඬ ඇතුළු අනන්ත පාරමණයෙන්ද නවක ගුරු ශිෂ්‍යයන්ගෙන් අවසරයි. ඇත්තටම මේ හරිම සතුටුයි මේ ඉතල මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දීම පිළිබඳ. මේ අද තමයි ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ව මට කණ්ඩායමක් විදිහට මුණ ගැසුනේ. මොකද ඔයගොල්ලන්ගේ දිශාමුඛ අවස්ථාවටත් සහභාගී වෙන්න අපිට අපිත් කොහොමද සහභාගී වෙලා හිටියේ දවස් 21ක්. ඉතින් අද තමයි අපි දෙගොල්ලන් මුණ ගැසුනේ. මම එනගම්ම කල්පනා කරා කණ්ඩායමක් කුඩා කණ්ඩායමක් කොහොමද මේ වගේ උත්සවයක් සංවිධානය කරන්න ඇත්තේ කියලා මට හිතුණා මගදී. ඉතින් ඇත්තටම පුදුමයි. මේ ප්‍රධාන ශාලාවට එනකොට මට ඉතින් මේ ඇත්තටම සතුටුම දැනෙනවා. මොකද කණ්ඩායම කුඩා වුණාට ඔබ ලොකු ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. මම හිතනවා ඒකට මේ විදුහල්පතිතුමාගේ ඇතුළු විදුහල්පතිතුමියගේ සහ විදුහල්පතිතුමාගේ මේ නායකත්වයත් ඒ වගේම අනන්තින කාර්යාලයේ සහයෝගයක් ඔබට ලැබෙන්නේ නැති මේක සාර්ථක කරගන්න මේ මුලින්ම ඉතින් පිළිගැනීම අවස්ථාවත් ඇත්තටම ගොඩක් නිර්මාණශීලී ලෙස කරලා තිබුණා. සතුටුයි ඒ ගැන. හොඳ නිර්මාණශීලී ගුරු ශිෂ්‍යයන් පිරිසක් මෙතන ඉන්නවා කියන එක තේරෙනවා. ඒ වගේම තමයි හැමදේම සාර්ථකව හොඳට සංවිධානය වෙලා තියෙනවා කියලා පෙන්වනවා. ඒකට මම හිතනවා ඔයගොල්ලන්ගේ ටීම් ස්පිරිට් එක එහෙම නැත්නම් සාමූහික හැඟීම, කණ්ඩායම හැඟීම වැදගත් වෙන්නේ නැති. ඒක තමයි අපිට ඕන වෙන්නේ ඉස්සරහට. කණ්ඩායම උදා වුණක් නමක් නැහැ. කට්ටිය එකා වගේ වැඩ කරන්න ඕනේ. ඒකම තමයි ආයතනය, එහෙම නැත්නම් ඔයගොල්ලන් පාසල හැමදේම දියුණු වෙන්නේ අන්න ඒකමටයි. ඉතින් ඇත්තටම මම මුලින්ම හිතුවා ඒකට ස්තුති කරන්න ඕනේ කියලා. ඒ සාමූහික හැඟීම දිගටම තියාගන්න. ඔයගොල්ලන් සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම උත්සවය ගැන කියනවා නම් මේ මම කොලේජ් ඉන්න කාලේ කියන අවුරුදු 20කට විතර කලින් තමයි මේ කැරොල් එකකට මම සහභාගී වුණේ. ඉතින් ඒ වගේම ලස්සනට කරලා තිබුණා. ගොඩක් හොඳයි. ඉදිරියටත් ඒ වගේ වැඩ කටයුතු කරගන්න පොඩි පොඩි අඩපාඩුකම් තිබුණත් ඒවා ඉදිරියට හදාගන්න පුළුවන්. ඒ හැම දෙයකම අපි හැමෝගෙම සහයෝගය ඔයගොල්ලන්ට තියෙනවා. එහෙනම් සුබ නත්තල සහ සුබ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ඒ වගේම අනන්තින කාර්යමණ්ඩලයේ ප්‍රධාන කළමනාකරණ තුමිය ඇතුළු ඒ සියලුම නිලධාරීන් හා පළමු වසර ගුරු විද්‍යාර්ථීන්ගේ අවසරයි. ඇත්තටම ඔබ පැමිණලා සතියකටත් වඩා අඩු කෙටි කාලයක් තුළ ඔබට ලද එකී අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් මම හිතනවා හැකි පමණ සාර්ථකත්වයකින් ඔබ මේ අවස්ථාව ඉදිරිපත් කිරීමට ගත්තා වූ ගන්නා ලද ප්‍රයත්නය මුලින්ම අගය කරන්නට ඕනේ. එය අප සතු යුතුකමක් කියලා මම හිතනවා. අපි එක්කෙනෙක් හෝ දෙන්නෙක් හිටියත් ඒ කාර්ය අදාළ පරිදි නියමිත පරිදි සුළු වැරදි අඩුපාඩු සිදුවත් අපි උත්සාහ කරන්න ඕනේ ඒ පැවැත්ම හඳවා තබා ගැනීම සඳහා. අපේ පිරිස අඩු වුණා, සමාජිකයන් අවමයි කියන එක අපිට ඒ නොසලකා හැර ඔබ සියලු දෙනා 1000ක් දෙනා තමයි මේ සියලුම ඉදිරිපත් කිරීම කරන්නේ. ප්‍රේක්ෂකයෝ අපි ඉදිරිපත් කරනවා අපි. මම කියන්නේ ඔබ ගත්තොත් සමහර අවස්ථාවල ප්‍රේක්ෂකයන්ට ඔබ ඉදිරිපත් කරන්නත් ඔබ. ඒක ජීවිතයේ සමහර අවස්ථාවලදී අපට අපගේ භූමිකා රඟ දක්වනකොට අවස්ථානුකූලව සිදුවන දෙයක්. එතකොට අද මේ ආගමික උත්සවයක් වෙනුවෙන් නිමිති කොටගෙන පවත්වන්නා වූ නත්තල් උත්සවය ජේසු බිලින්දාගේ කිතු දහමේ මූලාරම්භය සනිටුහන් කරමින් ලෝවැසියන් කිතු දහම වැළඳගත් ආකාරය සිහිපත් කිරීමයි මෙහි ආරම්භ වෙන්නේ. අපි ආගම මිනිසෙකුට ආගමක් අවශ්‍යයි. ආගමින් තොරව සිටීමට, සිතන්නට, ක්‍රියා කරන්නට හැකිදයි ප්‍රශ්නාර්ථය. එහෙනම් සමස්තයක් වශයෙන් ගත්තොත් පුජ්‍යල ජීවිතයේ සාධනය කරගන්නා
අංශ දිත්‍යයක් තියෙනවා. ලෞකික එකක් අනිත් එක ආධ්‍යාත්මික ජීවිතය. එතකොට පුජ්‍යලයන්ගේ භෞතික తত্ত্বය තුළ පුජ්‍යලයා සාධනය කරන්නා වූ తত্ত্বයන් තමයි ලෞකික ජීවිතය නැත්නම් ලෞකික අංශය තුළ අපසලකා බලන ලබන්නේ. නමුත් ආධ්‍යාත්මික අංශය තුළින් ගත්තොත් පුජ්‍යලයාගේ නිරන්තර මානව සන්තුෂ්ටිය ළඟා කර ගැනීම සඳහා වූ අවශ්‍ය පියවර ආධ්‍යාත්මික හිතසුව පිණිස තමයි කටයුතු කරනු ලබන්නේ. ඒ නිසා මිනිසාගේ භෞතික මෙන්ම ආධ්‍යාත්මික තත්වයන් ඔසවා තබන්නට මේ ආගම කියන සාධකය විශාල පිටුබලයක් වෙනවා. මම බෞද්ධ ආගමිකයෙක් වුවත් ඔබ හිතු දහමේ ක්‍රිස්තියානි ආගමිකයෙක් වුණත් අපි සියලු දෙනාටම එකිනෙකාගේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ලෞකික මෙන්ම ආධ්‍යාත්මික ඒ සාධක දිත්වය මනරින් ඉටු කර ගැනීම සඳහා ආගමෙන් ලැබෙන පිටුබලය ඉතා විශාලයි. ඔබ අදත් මේ ඉටු කරනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උපත සිහි කරමින් කෘතගුණ සැලකීම වස් ඒ වගේම ඔබෙහි සිතෙහි නැගෙන්නා වූ ආගමික හැඟීම ආගමික භක්තිය උද්දීපනය කරන අවස්ථාව. ඒ නිසා ඔබ ලද අවස්ථාවේ ඉතා ඉහළින් ඉතා සාර්ථකවමින් ඒ ප්‍රයෝජනයට ගත්තා කියන හැඟීම මා තුළ තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ඒ පිළිබඳව මා නැවතත් විසුද්ධිවන්ත වෙනවා. මරියම් මවතුමියගේ කතාවස්තුවේ මෙතන අපේ ගුරු ශිෂ්‍යාව ඉදිරිපත් කරනකොට මට හිතුණා ජේසු බිලින්දා මව කුසට පිළිසඳ ගැනීමේ ඒ පුවත ඒ නිමිත්ත සිදු කරනු ලබන්නේ දේවතාවක් කියලා එහෙම පොඩි අදහසක් ආවා. එතකොට එහෙනම් බලන්න අපි බෞද්ධ ආගමිකයෝ වගේම අපි සිදුහත් කුමාරයා මව කුස පිළිසිඳ ගන්න අවස්ථාවේ මහාමායා දේවියගේ කුස තුල පිළිසිඳ ගන්න අවස්ථාවේ නෙළුම් මලක් රැගෙන ඒ ඇත් රජා ඇත් පොව්වා ඒ අවස්ථාවන් ඒ සිද්ධි දෙකම ඒ කියන්නේ ලෝකීය වෙනස් කරන ලද පුජ්‍යලයන්ගේ උපත පිළිබඳ හරිම අපි තර්කානුකූල බලුවොත් බොහෝ වෙලාවට සමානකම් තියෙනවා. ඒ උත්පත්තිය, ඒ සුවිශේෂීතාවය, බුද්ධෝත්පත්තියේ සුවිශේෂීතාවය. ඒ මොකද අපි අදහන ආගම් තුළ තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ලෞකික මෙන්න ආධ්‍යාත්මික ගුණමගාවෙහි අරටුව මූලාරම්භය ආගමයි. ඒ නිසා පැවැත්මේ හැකියාව පිළිබඳ හැඟීම ආගමයි කියලා සඳහන් කරනවා. මේ හැකියාවේ උල්පත ආගමයි. ජෝන් ඩාවිඩ්ගේ අදහස එකයි. පැවැත්මේ හැකියාව පිළිබඳ හැඟීමයි මෙම හැකියාවේ උල්පත ආගමයි. එනම් ඔබ අදය මනාව ඉටු කරලා තියෙනවා. ඒ නිසා ඔබ සියලු දෙනාටම ඒ වෙනුවෙන් විශ්වවිද්‍යාලයට යමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම ජේසු පිහිටයි පෙරුවන් සරණයි. හිත උපත සහ නව ජීවිතය. සිංහානින් ලොව පිපිදෙනවා නත්තර දොර ළඟ හිනේනවා ගවහලකට තරුවක් යනවා අහසට පොළව ගැටේ අහසට පොළව ගැටේ. රජමැදුරට උපත ලැබීමට අවස්ථාව තිබුණද දුගී දිලිඳු ගවහලක ගව ඔළුවක ජේසු විලිඳු උපත ලැබුවේ ජීවිතයේ සරලකම අපගේ ජීවිතයට එක් කරවීම පිණිසය. සාමයේ කුමරාගේ උපත තුල සරලකම කීකරුකම අපගේ නව ජීවිතයට එක්වීම මෙම නත්තර සමය මෙන්ම ලෝක වාතාවරණය අනුව අත්‍යවශ්‍ය වේ. මෙවන් කෙටුපද සැමරීමට සූදානම් වන
මෙම කිතු වැටගේ ප්‍රසංගය තුළ ලද සාර්ථකම අත්දැකීම නම් අන්‍යෝන්‍ය ආගමික සහජීවනය වේ. ඒ තුළින් වත්මන් ලෝකයට සමිඳුන් අපහට ලබා දුන් සුවිශේෂී වටිනාකම් ජීවිතයට අදාළ කරගනිමින් ක්‍රිස්තු උපත සැමරීම වෙනුවෙන් සූදානම් වීම අප සැමගේ වගකීමක් හා යුතුකමකි. නව ජීවිතයක් සොයා යාම තුළ කිතු සමිඳු මඟ පෙන්වීම අමතක නොකරමින් ජීවිතය ගොඩනගා ගැනීම කිතු උපතේ සැබෑම අරුත වේ. සරලකම, චාම් බව, නායකත්වය, බැහැපත්කම, නියතමානී සිතුවිලි තුළින් නවම ජීවිතයක් කරා ඇතුළු වීම මෙවර නක්තරේ අපට පසක් කර දෙනු ලබයි. ක්‍රිස්තු උපත යන වචනය ඇසූ පමණින් නත්තල් උත්සවයේ සිහි වූවද නත්තරේ සැබෑ අරුත වන්නේ දිලිඳු සේවක නායකත්වයයි. ක්‍රිස්තුස් වහන්සේ දේව වචනයට අමනතව තම දිවිය තුළ දෙවිඳුන්ට කැපව ක්‍රියා කළ ආකාරයට අපගේ නව ජීවිතය දේව අනට කීකරුව නිවැරදි නායකත්වයක් තුළ යහපත් ජීවන රටාවක් ගොඩනගා ගැනීමට ආගමික වශයෙන් මෙන්ම මානසික වශයෙන් අප සැමගේ යුතුකමක් වේ. එසේනම් ක්‍රිස්තු උපතට සූදානමක් වශයෙන් ක්‍රිස්තු උපත සැමරීම උදෙසා අප ගුරු විද්‍යාලීය සිසු සිසුවියන් විසින් අන්‍යෝන්‍ය ආගමික එකමුතුකම තුළ ඉදිරිපත් කළ මෙම කිතු වැටගේ ප්‍රසංගය ක්‍රිස්තු උපතේ නවම මුහුණුවරක් ලෙස හැඳින්විය හැකිය. ක්‍රිස්තු උපතේ සැබෑ අරුත සරලවම ගොඩනගාගත් මෙම වැටගේ ප්‍රසංගය මෙවර නත්කලේ ජේසු බිඳු ආශිර්වාදය තුළ අප ලද මහා වූ අවස්ථාවකි. මෙම සෑම කරුණක්ම සිතෙහි ධාරණය කරගනිමින් ක්‍රිස්තු උපත අරුත්බරව සැමරීම අප සැමගේ යුතුකමක් හා වගකීමකි. ජෙසුස්ට Mother,
සුබෝදෑසනක් දරුවනේ මේ ගුරු විද්‍යාර්ථිතුමියගෙන්ද නියෝජ්‍ය විද්‍යාර්ථිතුමාගෙන්ද කතිකාචාර්ය මණ්ඩලයේ නවකපත් වීම ලබලා පැමිණි සමාජ වැඩමුළුවෙන්ද නුවන් මැදෙන්ද ඒ වගේම මගේ ආදර අනන්තර කාර්ය මණ්ඩලයෙන්ද දයාන්තර දරුදරියන්ගෙන්ද අවසරයි ඇත්තටම මේ දරුවනේ මේ තදබල සනීප තත්ත්වයෙන්ුයි මම මේ වෙලාවේ පස්සු වෙන්නේ ඒත් මට හිතුණා කැරෝල් ගායනයක් තියෙනවා කියපු නිසා කොහොම හරි සහභාගී වෙන්න ඒක නිසා මගේ නැගණියත් ලෑස්ති කරගෙන එයත් සමග පැමිණියා මොකද මේ ඇත්තටම මට ගුරු විද්‍යාලේ කිව්වහම දරුවනේ මට කියන්නේ මගේ පුද්ගලික දෙයක් විදිහටයි මම හැම වෙලාවෙම සැලකුවේ මේකේ ඉන්න දරුවෝ කාර්ය මණ්ඩලය මගේ පවුලේ සමාජිකයෝ විදිහටයි මම හැම වෙලාවෙම සැලකුවේ ඕනම දෙයකදී මම උපරිම උත්සාහ කළා ඔවුන්ට සහයෝගයෙන් සහෝදරත්වයෙන් වැඩ කරන්න ඉතින් දරුවනේ මට ඒ හැඟීම තිබ්බ නිසා මම හිතුවා අද ආවොත් හොඳයි කියලා ඇත්තටම දරුවනේ මේ වෙලාවේ මතක් වෙනවා අපි ගුරු විද්‍යාලයට පය තියෙනකොට මේ මැඩම්ලා කියනකොට ඔරියන්ටේෂන් එක මට මතක් වුණා අපිට කිව්වේ හරකයි එලෙක්ට්‍රින්ව දෙන්නයි එවනවා කියලා. ඒ බැච් එකේ අපිට hina වුණා. ඒ මොකද මෙතන තිබ්බ තත්ත්වේ ඒ කාලේ වෙනකොට. ඉතින් අපිට පුළුවන් තරමට ඇවිල්ලා අපේ දුර බැහැර ඉඳලා ගොඩාක් පුද්ගලික ගැටලුත් එක්ක ඇවිල්ලා අපිට පුළුවන් උපරිමයේ අපි අපේ සේවය කරා. ඔබ මේ ස්ටේජ් එක මම ඉස්සර කියන්නේ අදගේ කතාව කොහොමද නැහැ ඉස්සර මම කියන්නේ ස්ටේජ් එක පලන්න දරුවනේ මේ ස්ටේජ් එක පැලුවොත් තමයි ඔයගොල්ලෝ ඉස්සරහා ඉදිරියේ සමාජයට ගිහිල්ලා වැඩ කරනකොට ඔබ දක්ෂයෝ වෙන්නේ. එහෙම නැති වුණොත් ඔබ මෙතනින් සමපෝලය අරගෙන ගියොත් ඔබට කවදාවත් අතිදක්ෂයෝ වෙන්න බැහැ. ඉතින් මේ අවස්ථාවල උපරිම ප්‍රයෝජනය ගන්න. මම හිතන්නේ ලොකේෂනුත් එකයි මට ගොඩාක් අසනීප තත්ත්වයේ හිටියා මම උපදෙස් දීලා බැරි අවස්ථාවේ මට මේ වෛද්‍ය උපදෙස් මත ෆෝන් ආන්සර් කරන්න එපා කියපු නිසා මම බෙඩ් රෙස්ට් කරන්න කියපු නිසා කළේ නැහැ. අනිත් හැම වෙලාවකම මම ඒ ෂෙඩියුල්ස් ඉදලා දුන්නේ මොකද එහෙම කළොත් විතරයි පුතේ ඔබ පාසල් පද්ධතියට මම කැමති අතිවිශිෂ්ට ගුරුවරයෙක් විදිහට යන්න. ඔක්කොම දරුවෝ අතිවිශිෂ්ට ගුරුවරු විදිහට පාසල් පද්ධතියට පා තබනවා නම් අපිට ඔබගේ පාද නමස්කාරය අවශ්‍ය නැහැ දරුවනේ. කවුරු හරි කෙනෙක් අත දික් කරලා කියනවා නම් අද බලපිටිය ගුරු විද්‍යාලයේ දරුවෙක් කියන්නේ ඔයගොල්ලෝගේ ප්‍රොඩක්ට් එකක් ඉන්න ඒ හෘදයාංගම සන්තෝෂය හොඳටම ඇති දරුවනේ. පාසල් පද්ධතියනොත් කතිකාචාර්ය ගුරු තියෙනොත් අපි ලබා ගන්න ඒ ඇගීම පමණයි. එතනම මම පුතේ අද වැඩසටහනට මැදකදී සම්බන්ධ වෙච්ච නිසා මම ලොකු කමෙන්ට් කරන්න යන්නේ නැහැ. ඇත්තටම දැක්ක විදිහට ගොඩාක් හොඳට ඕගනයිස් කරලා තියෙනවා. ඔයගොල්ලෝගේ ප්‍රථම අවස්ථාව විදිහට අදිතාලම ශක්තිමත් දරුවනේ. ශක්තිමත් අදිතාලමක හැදෙන්නේ ශක්තිමත් ගයක්. ඒ නිසාවේ මට පේනවා ඔබගේ අනාගතය බොහොම ශක්තිමත් කියලා. මම හිතනවා ඔබ වේදිකාව පළපු අතිදක්ෂ ගුරුවරු විදිහට පද්ධතියට යයි කියලා. සතුට සැලසුම එයයි දරුවනේ අපේ මම හිතන ඉදුහල්පත්‍රයේ ඇතුළේ අපේ හැමෝගෙම ඒ කායන පරමාර්ථය එයයි පුතේ. අපිට වෙන නාම පරමාර්ථය නැහැ ඇත්තට ඔබ. මම නම් සාමාන්‍යයෙන් පුද්ගලිකව දරුවෝ අඳුරන්නේ නැහැ. මට බැචලර් එහෙම මට පොඩක් ගජනි මේ වගේ එකක් තියෙන්නේ. මට ෂෝට් මගේ මතක තියන්නේ නැහැ. මම ඒක නිසා ඒව මතක තියාගන්නෙත් නැහැ. මට ඔබ මොන දේ වුණත් ඔබ ගුරුවරයෙක් විදිහට ශක්තිමත් නම් ඔබට අනිවාර්යයෙන් සහයෝගය ලබා දෙනවා. එතකොට ඔබ බැබලෙනවා කියන්නේ මම පුද්ගලිකව හිතනවා ගුරු විද්‍යාලයෙන් බැබලෙනවා කියලා. මම අනුලා විද්‍යාලයේ මම හැමදාම කියනවා මේ මයික්‍රොෆෝන් එක අතර දුන්න ගුරුවරයා මම තාමත් සිහිපත් කරනවා. ඒක නිසා අපි පොඩ්ඩක් හරි බය නැතුව කතාවක් පවත්වන්න පුළුවන් වෙන්නේ අපේ ගුරුවරු අපිට දුන්නු පන්නරය නිසා. මම ඒක නිසා මට මේ අවස්ථාවලදී නම් කරන්න බැරුණා. වෙනදාට අපි මෙතන මේ ඇනවුන්සින් කරනවා, මයික් රිහර්සල් කරනවා. ඔබ සජීවීව සම්බන්ධ වුණා නම් අපි මේ හැම උපදෙසක්ම අපි දන්න හැම දෙයක්ම දෙනවා. මම හිතන්නේ කතිකාචාර්ය මණ්ඩලයේ හැමෝම හොඳ
ඔබට සූදානම් වෙලා ඉන්නේ. ඔබට ඕන දන්න හැමදේම දෙන්න. එතකොට දරුවනේ අද නත්තල් දිනය. නත්තල් දිනයේ සමරලයි ඔයගොල්ලෝ මේක කරන්නේ. එතකොට මට පොඩි සේයින් එකක් මතක් වුණා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියපු you must love the Lord your God with all your heart, all your soul and all your mind. ඒ කියන්නේ පුතේ අපි හදවතින්ම දෙයක් කරනවා නම් හදවතින් ඒ කියන්නේ අපේ ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් දෙයක් කරනවා නම් ඒක තමයි දරුවනේ නත්තල් දවසේ අසිරිය කියන්නේ. මේ අපි සාමාන්‍යයෙන් දකින වෛවාරණ දේවල් නත්තල් දවසේ ඒ වුණාට මම හිතන්නේ ජීසස් ක්‍රිස්තුස් වහන්සේ මන් දන්න ධර්මයට කියලා දෙන්නේ මිනිස්සුන්ට ආදරය කරන්න, දුප්පතුන්ට කරුණා කරන්න, දුප්පතුන්ට සලකන්න. ඉතින් මම කැමතියි ඔබ ප්‍රතිපත්තිගරුකවත් එහෙම කරලා හැම කෙනෙකුටම සහයෝගය, කරුණාව, දයාව දක්වනවා නම් ඔබ නත්තලේ නියම හරය ගත්තා. ඒ වගේම පුතේ අපි අර බුද්ධ ධර්මයෙන් කියනවා ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් කරනවා. බුදුහාමුදුරුවෝ ඒක එපා කියලා නැත්තේ මට තේරෙන විදිහට සරල සත්‍ය නම් ආමිෂ ප්‍රතිපත්ති පූජා පමණක් කරොත් ඒ ධර්ම රඳා පවතින්නේ. ඒක නිසා ආමිෂ පූජාවක් කරන්න ඕනේ. ඒක නිසා තමයි මේ සැරසිලි මේ දේවල් කියන්නේ ඊළඟ අනාගතයට ඒ දේවල් වාර කරන්න. හැබැයි නත්තලේ නියමවරය ඔබගේ හදවතේ තියෙනවා නම් දුෂ්ටකමක්, ඔබගේ හදවත අපිරිසිදු නම් ඔබ මොනම සැමරුම කළත් දරුවනේ ඒක බොහොම ඵල විරහිතයි. ඒක නිසා ඔබ ශක්තිමත් දරුවෝ වෙන්න, ශක්තිමත් ගුරුවරු වෙන්න, ශක්තිමත් අනාගතයට පිය නගන්න. මම කැමතියි අපි කොහේ හිටියත් ගුරු විද්‍යාලයේ ප්‍රොඩක්ට් එකක් අන්න මැඩම්ලගේ ගෝලයක් යනවා කියලා. මම හිතන්නේ මම ඔබට මේ විශේෂ සාක්ෂි සපයන්න අවශ්‍ය නැහැ. ඔබට මම හිතන්නේ මම ඒවා ෆෝවර්ඩ් කළා මේ ලෙසන් ප්ලෑන්ස් අපිට අවශ්‍යතාවයක් වුණා සමහර විෂයන් වලට. එහෙම වෙච්ච වෙලාවේ මම මේ උදව්ව ගත්තේ මගේ සීනියර් දරුවන්ගේ. මම එකව කෝල් එකයි දුන්නේ. කෝල් එකක් දුන්නේ නැහැ. මම හිතන්නේ මම රැයක මම මැසේජ් එකක් දැම්මා. අනේ ඒ දරුවෝ PDF කරලා කොහොම කරලා ඉවලා තිබ්බා. ඔවුන් දැන් අපේ දරුවෝ නෙමෙයි ඇත්තටම. ඕන් පද්ධතියේ වගකීම් දරන ගුරුවරු. ඒත් සමහර දරුවෝ කෝල් කරලා කිව්වා අනේ මැඩම් පොඩ්ඩක් ඉන්න තව ටිකකින් යවන්නම් කියලා. ඔවුන් ඒ වගකීම ගත්ත දරුවෝ. මට ඉතින් පොඩි නෙමෙයි අප්‍රමාණ සතුටක් ආවා. මේ අපේ දරුවෝ ඒ කියන්නේ ගුරු විද්‍යාලයට අර ආමිෂ ප්‍රතිපත්ති දෙකෙන් ආදරෙ නේද? ප්‍රතිපත්තියෙමුත් ඒගොල්ලෝ කැමති. අපේ ගුරු විද්‍යාලයේ නම ඇසුනහම උදව් කරන්න කැමති. ඕන් පුදුම සහයෝගයක් ලබා දුන්නා. ඉතින් ඒක නිසා මම ඇත්තටම සතුටුයි ඔබගේ මේ උත්සාහය ගැන. ඉතින් මම වැඩි වෙලා කතා කරන්න යන්නේ නැහැ. මම ඔබ සියලු දෙනාටම සුබපතනවා. දරුවනේ ජීවිතයට එන අභියෝග ඉදිරියේ අභියෝග ජය අරගෙන ඉස්සරහට යන්න අපි ශක්තිමත් පුරවැසියන් වෙන්න ඕනේ. අපි හැමදාම කියනවා ප්‍රජානන ආවේදන මනෝචාලක ඒ සංකල්ප තුනම අපි තුල තියෙන්නට ඕනේ. ඒක ඔබගේ ඉගෙනුම් ඵලයකට පමණක් සීමා වෙනවා නම් දරුවනේ ඔබ අතිදක්ෂ ගුරුවරයෙක් නෙමෙයි. ඔබට ඔබේ හදවතට මේ පුංචි ලිටල් හાર્ට් එකට තට්ටු කරලා බලනකොට ඔබට කවදා හරි දවසක ආපස්සට හිතුනොත් මම මෙතනදී අසාධාරණයක් කරා, මෙයාට මම මෙහෙම කළා මම නිසා මෙහෙම කෙනෙකුට ගැටලුවක් ඇති වුණා කියලා පුතේ ඔබට ඒ පසුතැවීමෙන් නිදහස් වෙන්න හරි අමාරුයි. ඒක නිසා දරුවනේ හැමදාම ජීවිතේට මේ විෂය සම්බන්ධ කරන්න. අපි උගන්වනවා කියන්නේ සජීවී දේවල් වලට උගන්වන්නේ. සජීවී not non-live දේවල් වලටයි අපි උගන්වන්නේ. ඒක නිසා අපි උපරිම උත්සාහ කරන්න ඕනේ. ඕන්ට මම හිතන්නේ ප්‍රායෝගික ගුරුතුමෝනේ ඔබට මම දේශනය කරන වෙලාවෙත් කිව්වා ඔබ මවක් පියෙක් සහෝදර සහෝදරියක් වෙන්න දරුවනේ. එහෙම කළා කියලා කිසිම දවසක ඒ සිසුන්ට ඔබට තියෙන ගෞරවය නැති වෙන්නේම නැහැ. එහෙම වෙන්නේ නැහැ දරුවනේ. ඒක ආපස්සට නිව්ටන් නේද කියලා දෙන්නේ every action has opposite and similar reaction. හැම ක්‍රියාවකටම සමාන විතරක් නෙමෙයි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා දරුවනේ ඔබ උපරිම උත්සාහ කරන්න අතිදක්ෂ ගුරුවරයෙක් වෙන්න. මම හිතනවා ඔබ කොහේ
භෝගයේදී හරි අපිට හම්බ වෙයි. මම අන්තිමට යන බැච් එකටත් කිව්වේ ඒකයි. අපිට පුතේ ගෞරව සම්මාන වුමාන අත්‍යවශ්‍ය නැහැ. කොයි දෙයක් දැක්කොත් hina වෙලා කතා කරලා මේ අපේ ගුරු විද්‍යාලයේ මැඩම් මේ ගුරු විද්‍යාලය ගැන ඔබට ඒ කියන්නේ ගුරු විද්‍යාලය ගැන ඔබට තියෙන අවශ්‍යතාවයට ගුරු විද්‍යාලයට උදව් කරන්න ඒ විදිහට වැඩ සිද්ධ කරගෙන ඉන්න. ඇත්තටම ජේසුස් වහන්සේ උනත් කිව්වේ එහෙම තමයි. තනියම බුදු වෙන්න කියලා කිව්වේ නැහැනේ. ජේසුස් වහන්සේ කිව්වේ හැමෝටම ආදරය කරන්න, කරුණාව දක්වන්න, දයාව දක්වන්න. අපිට පුළුවන් හැම වෙලාවෙම අනිත් කෙනෙකුට උදව් කරන්න. උදව් කරලා පොඩ්ඩක් එයා ඉහළට ඔසවා තබලා සන්තෝෂ වෙන්න දරුවනේ. කෙනෙකු ඉහළට ඔසවා තබලා ඒ කියන්නේ ඔබට නිහතමානී සතුටක් ඒකෙන් ඇති කරගන්න පුළුවන් නම් දරුවනේ ඔබ මේ මම කියන දේවල් නිකන් සරලව වෙලාවක හිතලා බලන්න. එහෙම ඔබට පුළුවන් නම් දරුවනේ ඔබ ආධ්‍යාත්මික වැතුලාන්තේනොත් බැබලෙනවා. ඔබ නිසා වටේ ඉන්න පද්ධතියක් බැබලෙනවා. මේක බුද්ධ ධර්මයේ නම් කියනවා ඕරයික කියලානේ. ශක්ති කදම්බයක් මේ අපි හැමෝගෙම සිරුරෙන් පිට වෙනවා. බුදුහාමුදුරන්ගේ පිට වෙන ශක්ති කදම්බේ හැමෝටම පේනවා. ඒ කියන්නේ ඒකේ ප්‍රබලත්වය නිසා ඒක නිසා අපෙන් පිට නොවෙනවා නෙවෙයි. අපි හැමෝගෙම පිට වෙනවා. අපි උත්සාහ කරමු අද මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපන්දිනයේ සමරන දවසේ අපි උත්සාහ කරමු අප තුළ තියෙන ශක්ති කදම්බය බොහෝ ශක්තිමත් කරගෙන ඒ ශක්ති කදම්බේ අපි ළඟට එන අපිට කියන්නේ අපි වටා ඉන්න හැමෝටම hina වෙලා සතුටින් ඉන්න පුළුවන් විදිහේ අවස්ථාව හදගස්සන්න පුළුවන් නම් දරුවනේ අති විශිෂ්ට ගුරුවරයෙක්. මම හිතන්නේ එහෙමයි. මොකද මට මේ පාඩම් කියලා දුන්නේ මගේ විද්‍යාපීඨයේ හිටපු ගුරුවරු. මම හිතන්නේ කතිකාචාර්යවරු කියන්නේ අපිට hina වෙන්න. අපිට hina වෙනවට ලකුණු දුන්නා. මට ඔයගොල්ලන්ට ඒක කියන්න බෑ. කොහොමද ළමයි කන්ෆියුෂන් එක යන්නේ? විද්‍යාපීඨයේ අපි මම හිතන්නේ පාඩම් 150ක් විතර යනවා බ්ලොක් ටීචින් වලට. ඔයගොල්ලෝ 40 යන්නේ. ඒකත් මහා යුද්ධයක් වගේ දාගන්නේ. මොකද ඔයගොල්ලෝ පෞල් ජීවිතයේ ගැටලු තියෙන, පුද්ගලික ගැටලු තියෙන අය. ඒක නිසා ඔබ ගෙදර ඉඳන් travel කරන්නේ පාසල් වලට. ඒක නිසා ගැටලු තියෙනවා. එහෙම නැත්නම් ගුරුනේ අපි මේ නේවාසිකව හිටපු නිසා ඒ කාලේ අපිට එහෙම හොඳට කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා දරුවනේ ඒ ගත්ත දැනුම ඔබේ ඕරායක ශක්තිමත් කරගන්න. එහෙම නැති වුණොත් පුතේ ඔබෙන් පිට වෙන ශක්ති කදම්බේ තව කෙනෙකුට ගැටලුවක්, කරදරයක්, හිතෙදීමක් වෙනවා නම් පුතේ දවදිනක ඔබ පසුතැවෙනවා දරුවනේ. ඒ පසුතැවෙන වෙලාවේදී ඔබට උත්තර දෙන්න, ඒ කියන්නේ මම දැන් ඒක ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබ පසුතැවෙන වෙලාවේදී ඔබට කර කියාගන්න දෙයක් නැති වෙනවා. ඒව ගැටලු නෙමෙයි දරුවනේ. අපි සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජීවිත මේ අපි කවුරුත් රහත් වෙලා නැහැ නේ පුතක්ෂණයනේ. ඒක නිසා අපි උත්සාහ කරමු මේ අනන්තල් දිනයේ මේ සැමරුම් දිනයේ අපි අදිෂ්ඨාන කරගමු අපේ තුල තියෙන ශක්ති කදම්බය ඕරායක දියුණු කරලා අපේ මුළු විශ්වයටම, මුළු පද්ධතියටම, මුළු පාසලටම, දරුවන්ට හැමෝටම අපි සමීපයට එන හැම කෙනෙකුටම අපි ස්මයිලින් ටීචර් කෙනෙක් වෙලා අපි නිකන් අර සතුට ප්‍රොජෙක්ට් කරන ගුරුවරයෙක් වෙලා බොහොම පෞරුෂමත් ආදර්ශමත් ගුරුවරයෙක් විදිහට භූමිකාව ගෙවන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා දරුවනේ. ඔබ හැමෝටම සම්මා සම්බුදු සරණයි. ජේසු පිහිටයි. ගුරු විද්‍යාලයේ අධ්‍යාපන සමාජයේ සප්ලා සේවා නිලධාරීන්ද ඒ වගේම අපේ ගුරු විද්‍යාලයේ ආචාර්ය මණ්ඩල නුවන්හිමි මැඩම්ගේ මහත්මියන්ද ඒ වගේම සම්මානකයන්ද අපි කවදද අපි ආකාරයෙන් අපිට දෙන අමාත්‍ය කාර්ය මණ්ඩලයේ නයනා මහත්මියතුළු සියලු දෙනාගෙන්ද අනිත් සියලුම කාර්ය මණ්ඩලයෙන්ද අපි ආදරණීය දුලබුතාවන්ද අවසරයි. අද සුවිශේෂී දිනයක් අපි ගුරු විද්‍යාලයේ අපි ප්‍රකාශන කර දරුවන්ගේ ආපු අවස්ථාව. අද ඔබ මේ දිනේ සිහි කරන්නේ ඇයිද කියලා ඔබගෙම අභ්‍යන්තරයෙන් ඇහුවොත් දෙන්න ඔබට පැහැදිලි මේ ජේසුස් වහන්සේගේ උපත කොයි කාලේ ආදි පුරාණ කාලයක
උප්පත්තියක් ලැබුවා. ඇයි මේ විවිධ උප්පත්ති ලැබුවා? ඇයි මේ අද සිහි කරන්නේ? 100,000 ගණන් පහන් දැල්වෙන්නේ ඇයි? 100,000 ගණන් මල් තිබෙන්නේ ඇයි? එහෙනම් අපේ මනුස්ස සමාජයේ සංහතිය තුළ හදවත සිසිල් කරන පුත්‍රය දීවීම තමයි අපි අද මේ කරන්නේ. එහෙමනම් දුවේ පුතේ ඔබට ලොකු කිතුල් පණිවිඩයක් තියෙනවා. අපි මනුස්සයෙක් විදිහට කොහොමද කටයුතු කරන්න ඕනේ? ඒ කියන්නේ ඔබත් ඒ වගේ ගුණ සුවඳ පිරි හොඳ දරුවෙක් සමාජයට යහපත් ජීවත් වෙන දරුවෙක් වුණොත් අපේ ගුණ සුවඳද ඔය ආකාරයෙන්ම වැඩි. අපි මේ හැමෝම මිනිස්සු. අපි හැම කෙනාටම යම් කිසි ශක්තියක් තියෙනවා. අපි හැම කෙනාටම යම් හැකියාවක් තියෙනවා. මනුස්සත්වයේ තියෙන එක ඉතා දුර්ලභ අවස්ථාවක්. හැම කෙනෙක්ම මිනිස්සු වෙන්නේ මේ ලෝකේ 100,000 ගණන් ජීවිත ඔබට පේනවා. භූමි මනෝ වගේ විවිධ ජීවිත. ඒ අතර උත්තරීතර අවස්ථාව තමයි මනුස්සත්වය. ඒ මනුස්සත්වයේ සුවිශේෂී ඉතාම වැදගත් අවස්ථාව තමයි මේ මනුස්ස හදවත තුළ ජීවත් වෙන මනුස්සයන්ට වචනේ සිහි කර සිසිලක් ඇති වෙන මේ වගේ ශාස්ත්‍රීය මානසිකලා. කිතුමාගම පමණක් නෙවෙයි, ඒ වගේම අපේ බුදුදහම, බුදුරජාණන් වහන්සේ කිව්වා, ඒ වගේම මහත්තුමා කිව්වා මේ ආත්මික නායකයෝ ඇත්තටම වචනේ සමීප පරිසමාස්කරණයම නියම මනුස්සය. හැම කෙනාටම සිසිලක් සැනසීමක් සහනයක් සලසන්නේ ඒ අය පමණයි. ඒ හැම ආගමකම ආගමික හරය විවිධ ආගම් වලට හරය එකයි. කිසි ආගමික නායකයෙක් කියලා නැහැ, කිසි කෙනෙකුට හිංසා නැහැ. ඔබට හැම මොහොතම පුළුවන් හැම මොහොතකම යම් කිසි කෙනෙකුට සහනයක් වෙන්න, සැනසීමක් වෙන්න, ඒ වගේම උන්වහන්සේලා තමන්ගේ ජීවය දෙවෙනිම කොට සලකලා මුළු ජීවිතය පරතුවට සලකලා ඔබ දන්නවනේ දේශ ශාස්ත්‍රයේ පැත්තකට ජර්මන්සේ පැත්තකට අපහාස පීඩාන කරන නමුත් කරාතමාංශයේ තිබුණා. එහෙනම් මනුස්සත්වයේ නාමයෙන් මනුස්සයන්ට කළ හැකි උපරිම කාර්යය තමයි මනුස්සයාගේ සේවය. තමන්ට යුතුකම වගකීමක් තියෙනවා. අපි පාරමිතම අපි කරන්නේ හැම මොහොතෙම කාටද උදව් කරන්න පුළුවන්, කොයි දේද කරන්න පුළුවන්, කාවද සම්සන්න පුළුවන් කියන ඒ දේවල්. මේ හැම ආගමකම තුල තියෙන හැමෝම මතවත් සිසිල් කරන දේවල්. ආදරය කරන්න, ප්‍රේමය කරන්න, මෛත්‍රී දක්වන්න, කරුණාව දක්වන්න. එහෙමනම් මේ ආගමක් කියන දුරින් අපිට ජීවිතක මනුස්සයෙක් කරනවා. එහෙමනම් මේ හැම ආගමකම තියෙන හරියට අද ඒ ආගමික පසුබිමට මේ අපේ දේශ ශාස්ත්‍රය අපි අද විදි කරන්නේ උතුම් දුර්ලභ මනුෂ්‍ය වුණසයි. මේ හැම කෙනාටම මනුස්සෙක් නෙමේ හැකියාව තියෙනවා. මොකද අපේ වනචාරී සිත ඉද්දීකෝ සුඛෝයිකෝ කියලා ගන්න අධ්‍යාපන මනෝවිද්‍යාව ඉගෙන ගත්තී. ඉත්‍යන්නේ ඊටාම පහත් වූ තමන්ගේ ආශයන් පිළිවන්න දඟලන කෙනෙක් පමණයි. නමුත් ආශයන් පිළිනවා කියන්නේ එතකොට අනිත් කෙනා ප්‍රශ්නයක් නැහැ. එයා මැරිලා කැටුණා වෙලා ගියත් කමන්නේ මගේ වැඩේ කියලා. ඒ පහත් ආස්වාද ඒ දේවල් සමාජෙට හිත කරලා මොකද තමන් ගැන පමණමයි හැමතිස්සෙම හිතන්නේ ආත්මවාදකමින් තමන්ගේ වැඩේ කියලා නක් හදන්නේ. එතකොට ඊගෝ කියන්නේ ඒ අවස්ථාව බැලන්ස් කරන එක, සමබර කරන එක. අධ්‍යාපනය තුළින් ආගම තුළින් තමයි හොඳ මනුස්සයෙක් කරන්නේ. සුඛෝයිකෝ කියනකොට හෘද ශාස්ත්‍රයට එකඟවන ජීවිතය. හැම කෙනෙකුටම තමන්ගේ හෘද ශාස්ත්‍රයට හෘදයට තත්ත්ව කරලා බලන්න පුළුවන්. තමන් කරන්නේ නිවැරදිද කියන ආපසු තමන්ට පසුතැවීමක් නැත්නම් තමන් කරුවේ හරියට කියලා දැනෙනවා නම් අපිට ඒක ඇත්තටම ශක්තිය. අපිට පසුතැවෙන ජීවිතයක් නැහැ. ඒ නිසා ඔබට මේ හැම ආගමකින්ම තමයි මේ අවස්ථාව මතු කළ දෙන්නේ. මොකද වනචාරී නිසා සදාචාරයට ගන්නලා විවිධ මනුස්සයෙකු දෙක
දහම් දැල් වෙනවා, දීපිකා කියනවා, සත්‍ය සම්මුතිය සාමය. ඇත්තටම අපිට මිනිස්සු තුන් සතර ප්‍රමාණය. ඔයගොල්ලෝ ප්‍රධාන කතාවේ අපේ දරුවෝ පුතා කිව්වේ සතුට කියන එක තම කෙනාට උපයාගන්න පුළුවන් දෙයක්. ඒක සල්වලට ගන්න ඕනේ. තමන් කරන කාර්යයෙන් අද මෙතන තම සාමූහික එකතුවක්. මොකද බොහොම අහිංසක සිසු දානයි. අර ඉනේස් මහත්මයා කිව්වා අපි දාන සුළු පිළිසකට එක්කෙනා මම හැමෝටම කියන්නේ අපි ඒක කලේ කාර්යය කරන්නේ. ඉතින් එහෙමනම් බොහොම ශක්තිමත් මේ අය සම්බන්ධ කරලා බොහොම අපි එච්චර වේලාවක් දුන්නේ නැහැ. බොහොම සීමිත වේලාවක්. මොකද ඊයේ උදේ අපි ඇවිත්තා. හවසත් අපි දෙවස් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මන්දොඩට ගියා. ඒක බොහොම කෙටි කාලයක් තුළ මනා සංවිධානයකින් කටයුතු කරගෙන බොහොම අගේ දුවේ ඔබගේ හැකියාවල නටබුන් ටික සලකුණු ටික මේ අපිට පසුබිම වේදිකාවේ ඔබ කවුද කියන එක පැහැදිලි. ඔබ තවත් උපමට්ටම් කරන්න තමයි අපිට ඉදිරි අවුරුදු දෙක තුළ අවස්ථාව දෙන්නේ. මේ අවස්ථාවන් ඔබට ලැබුණ අවස්ථාවන් මේ ඒ දේවල් වල උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විද්‍යාවේ ගුරු ශිෂ්‍යෙක් විදිහට මම හැමදාම කියන්නේ ආපු ගුරුවරයා ආපහු ඒ පාසලට යන්න එපා. මනුෂ්‍ය ජීවිතය හරපද්ධතිය අරගෙන සමාජයේ සියලුම දේවල් අරගෙන ඒ දේවල් උකහාගෙන සමාජ පද්ධතියට දාගෙන දයාබල ආලෝකවත් දුර්කරුවක් වෙන කෙනෙක් තමයි මම හැමදාම විස්තර කියන්නේ. ඉතින් එහෙමනම් පුතේ ඔබ කෙටි කාලයක් තුළ මේ පෙන්වපු හැකියාවන් හරි මාගේ මොකද මම දැක්ක විවිධ දරුවන්ගේ විවිධාකාර හැකියාව සංවිධානයක් නැතුව මේ ආකාරයට මේ කෙටි කාලයක් තුළ දිස් වුණා නම් සංවිධානාත්මක ප්‍රෝග්‍රෑම් මේ හැකියාව මොන විදිහට ආලෝකමත් වෙයි කියන අපිට අනාගතේ පොඩි සතුටක් තියෙනවා. මේ ඔබගේ හැකියාවන් දෙක කරලා බාරගන්න කරගෙන ගුරු විද්‍යාවේ හොඳ යහපත් ගුරු විදිහට මිනිස්යාගේ යුතුයකම මිනිස්යාට පරම සේවයක් තියෙනවා. අපි කවදාකවත් අපේ යම්කිසි සේවයක් වෙන්න තියෙනවා ඒ සේවය උපරිමයෙන් මිනිස්යාට කරන්න. Tamanට හැකියාව කරන්න. Tamanට මොන බෞද්ධික ප්‍රශ්න තිබ්බත් මොකද මොන දේවල් තිබ්බත් අපි ඒ දේ අපේ ඉක්මෙන්න ඕන දේ අපි අවංකව ඉටු වෙනවා නම් අපිට කවදා හරි සතුටක් ලබන්න පුළුවන්. විවිධ බාධක වෙන්න පුළුවන්, විවිධ අවස්ථා එන්න පුළුවන්. නමුත් අපි හැමතැනම මොහොතෙන් දෙනු මිනිස්සෙක් කියන්නේ මිනිස්සෙක් හිතීමයි. මනුස්සකම කියන්නේ ඒකයි. මිනිස්සෙක් නැත්තම් ඇත්තටම ඒ මනුස්සත්වයේ වැඩක් නැහැ. මොකද දරුවන්ට පස්සෙත් අපි කියන්නේ අර සමහරුන්ට කියනවා වරකට වෙනවා කියලා. ඒ කතා නැතුව අපි ඒ දේවල් හරියට කරගෙන ඉක්ම කටයුතු කරමු. එහෙමනම් ඔබ කෙටි කාලයක් වුණත් මේ පිට මහන්සිය දැක්කා වේගයක් තිබුණේ අර අවශ්‍ය උපකරණ හරියට තියාගෙන තනියෙන් මොකද සමුදයක් වෙනවා මේ කටයුතු පහසු. අර ඒක පුදුල නාට්‍ය වගේ කොහොම හැමදේම දුවන්නේ සකලන්නේ එකම පුදුල ටිකයි මොකද මෙතන පුංචි තිරේ රඟපාන්නේ ඔබ ප්‍රේක්ෂකයෝ වෙන්නේ ඔබ මොකද කොහොම සීමිත සංඛ්‍යාවක්. ඉතින් එහෙමනම් මම වැඩිපුර කතා කරන්න යන්නේ ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ආත්මයේ නාමයෙන් ඒ ගුණ සුවඳ ඔබ සිහිපත් කිරීම සම්බන්ධයෙන් ඒ ගුණ සුවඳ අපේ හැම හදවතකම බෙදා ගැනීම සම්බන්ධයෙන් ඒ සිසිලස බෙදා හදාගැනීම සම්බන්ධයෙන් කරන ලද ස්වයං ඉදිරිපත් වෙලා කරන ලද මේ කාර්ය ඉතාමගේ ඉතින් එහෙනම් දුවේ ඔබට 25 වෙනිදා සුබ නත්තලක් උදා වෙනවා. සියලු දෙනාටම සුබ නත්තලක් වේවා. ඒ වගේම 2022 අවුරුද්ද උදා වෙනවා. මොකද අද අදින් පස්සේ ඔබට නිවාඩු කාර්යය වෙනවා. ඉතින් එහෙමනම් ලබන්නා වූ 2022 වසර සියලු දෙනාගේම හදවත් නිවි සැනසී සැහැල්ලු වෙන කරදර බාධක අඩු වෙන සෞභාග්‍යයෙන් පිරි යහපත් වූ වාසනාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ වචන දෙකක් අවසන්.
Thank you.